දරුවන් සියලු දෙනාටම සුබ දවසක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයගොල්ලෝ සියලු දෙනාම මම මගේ සිසිර ඇකඩමි YouTube education channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් දරුවනි මේ දවස්වල ඔයගොල්ලෝ පොඩ්ඩක් ඉන්නේ තමන්ගේ ගුරුවරුන්ගේ මුණුවල් දකින්න නැතුව ටිකක් කනගාටුවෙන් වගේ නේද? හැබැයි දරුවනි ඔයගොල්ලෝ මෙන්න මේ චුට්ටක් මතක තියාගන්න ඕනේ. ඕගොල්ලන්ට අපේ ගුරුවරු සියලු දෙනාම මම ඇතුළු ගුරුවරු සියලු දෙනාම දරුවන්ට ඉතාමත්ම ආදරෙයි. ඉතින් මෙච්චර කල් අපි ඕගොල්ලන්ව අපේම දරුවෝ වගේ තමයි අපි රැක බලාගත්තේ. ඉතින් ගුරුවරුන්ට චූටි ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි මේ දවස්වල ඕගොල්ලන්ට ගුරුවරුන් හමු වෙන්නේ නැත්තේ. ඉතින් අවුරුදු 24ක් පුරාවට ගුරුවරුන්ට තියෙන පොඩි ප්‍රශ්නයක් ගැන ගුරුවරු මේ දවස්වල වෙහෙසෙනවා. ඉතින් අපි අවුරුදු 24ක් ඉවසුවා නම් දරුවන්ට මාසයක් දෙකක් ඉතින් ඉවසන එක මහා වැඩක් නෙමෙයි නේද? හොඳයි. එහෙනම් අපි අපේ වැඩේ පටන් ගමු. ගුරුවරු විතාමත් ඉක්මනින් මේකට අපිට විසඳුමක් වුන් ලබා දුන්නාට පස්සේ නැවතත් තවත් ඉතාමත්ම කෙටි කාලයකදී නැවතත් ඔයගොල්ලන්ගේ ආදරණීය ගුරු මණ්ඩලය ඔයගොල්ලන්ට මුණ ගැහෙවි. එහෙනම් අපි බලමු ඔයගොල්ලන්ගේ පාඩමක් තියෙනවා සරල සමීකරණ සහ සූත්‍ර කියලා. ඉතින් මේ පාඩම සමීකරණ සහ සූත්‍ර ඇත්තටම ගණිතය ඉගෙන ගන්න දැන් 7 වසර ගණිතය ඉගෙන ගන්නකොට මේ 7 වසරේදී 8 වසරේදී වගේ ලැබෙන මෙන්න මේ සරල සමීකරණ විසඳීම කියන පාඩම ඕගොල්ලන්ට ඉතාමත්ම වටිනවා. ඉතින් මේ පාඩම පොඩ්ඩක් හොඳින් අවබෝධ කරගන්න ඕනේ. එතකොට ලොකු පන්ති වලට එනකොට ඒ ලොකු ගැටලු ලස්සනට පහසුවෙන් එඟට නොදැනෙන්න විසඳ ගන්න පුළුවන්. අපි බලමු සරල සමීකරණ ගොඩනැගීම සහ විසඳීම මුලින්ම. ඉතින් මොකද්ද මේ සරල සමීකරණයක් කියන්නේ? සාමාන්‍ය සමීකරණයක් කියවහම දරුවනේ සමාන ලකුණක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ මෙන්න මේ විදිහට. සමීකරණයක සමාන ලකුණක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. ඉතින් මේක සරල සමීකරණයක් වෙන්න නම් ඒකේ තියෙනවා නොදන්නා පදයක්. අපි ඒවට x අකුර y අකුර ඉංග්‍රීසි හෝඩියේ ඉලක්කම් වලට සමාන නොවෙච්ච අකුරු ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන් සිම්පල් අකුරු. ඉතින් මෙන්න මේ වගේ නොදන්නා පද අපි ඒවට කියනවා අඥාත පද කියලා. ඉතින් නොදන්නා පද එකක් තියෙන ඒවට තමයි සරල සමීකරණයක් කියන්නේ. ඒ නොදන්නා පදේ අඥාත පදේ දර්ශකය එකක් වෙන්න ඕනේ. ඉතින් බලන්න මෙතන තියෙන x කියන්නේ x වල පළවෙනි බලය. දර්ශකය එකයි. මෙතනත් x වල පළවෙනි බලය එතනක් තියෙන්නේ x වල පළවෙනි බලයක් නේ දර්ශකය එකයි තියෙන්නේ. ඉතින් මේ වගේ සමාන ලකුණක් තියෙන මේ වගේ ඒවාට අපි කියනවා සරල සමීකරණ. හරි සරලයි. හරි. අපි බලමු දැන් සරල සමීකරණයක් ගොඩනගාගෙන ඒක විසඳන්නේ කොහොමද කියලා. මම ඉස්සෙල්ලම උදාහරණ 4ක් ඔයගොල්ලන්ට කියලා දෙනවා. දැන් මෙතන පේන්න තියෙන්නේ 2යි. තව දෙකක් කියලා දෙනවා. ඒතර මේ සරල සමීකරණවල තියෙන මූලිකම අවස්ථා 4 විසඳන හැටි ඉගෙන ගත්තාම හරිම පහසු වෙනවා මේ පාඩම. අපි බලමු. x නම් සංඛ්‍යාවකට x කියලා සංඛ්‍යාවක් තියෙනවලු. x නම් සංඛ්‍යාවට 8ක් එකතු කළාම එහෙනම් අපි මේකට 8ක් එකතු කරමු. x නම් සංඛ්‍යාවකට 8ක් එකතු කළ විට අපි මේකට 8ක් එකතු කරමු. 8ක් එකතු කළ විට පිළිතුර 20යි. උත්තරය 20යි. ලැබෙන උත්තරය 20යි. එහෙනම් මේකට ලැබෙන උත්තරය 20යි නම් මේක සමාන වෙන්න ඕනේ 20ට. දැක්කද සමීකරණයක් ගොඩනගාගත්තා. x වල සංගුණකයේ 1යි සමාන ලකුණක් තියෙනවා. සරල සමීකරණයක්. දැන් මේ වගේ අවස්ථාවකදී අපි x මේක විසඳන්නයි දැන් සූදානම්. මෙන්න ගොඩ නැගුවා. දැන් මේක විසඳන්නේ කොහොමද? මේක විසඳනවා කියන්නේ ළමයි මේ x කියන නොදන්න පදේ හොයනවා කියන එකයි. එහෙනම් මේ නොදන්න පදේ හොයනවා නම් අපි මේ සමාන ලකුණේ වම් පැත්තේ තියෙන මේ ධන 8 කියන එක අපි මෙතනින් වම් පැත්තෙන් අයින් කරගන්න. එතකොට අපි කරන්නේ මෙහෙමයි. මේ ධන 8 අයින් කරන්න නම් මම මොකද කරන්න ඕනේ? දැන් මේකනේ ධන 8 සමානයි 20 කියන සමීකරණේ මේ ධන 8 අයින් කරන්න නම් මම දෙපැත්තටම දාන්න ඕනේ ඍණ 8ක්. එතකොට බලන්න ධන 8යි ඍණ 8යි එකතු වුණාම බිඳුවක් වෙලා යනවා, කැපිලා යනවා. ධන 8ට ඍණ 8ක් එකතු කරාම තමයි කැපිලා යන්නේ, බිඳුව වෙලා යන්නේ.
ඉතින් මම දැන් මේක මෙහෙම කපනවා. දැන් මොකක්ද ඉතුරුනේ? x නේද ඉතුරුනේ. එහෙනම් අපිට x වලට උත්තරයක් ලැබෙනවා 20න් 8ක් අඩු කරාම 12යි කියලා. දැන් තේරුණාද? ඒතකොට සංඛ්‍යාව තමයි 12. හරි නේද? 12ට 8ක් එකතු කරාම 20යිනේ. හරි. සංඛ්‍යාව 12යි. ඊළඟට බලමු x නම් සංඛ්‍යාවෙන් 5ක් අඩු කළාම. ඒ කියන්නේ මේ x කියන සංඛ්‍යාවෙන් අපි 5ක් අඩු කරමු. x නම් සංඛ්‍යාවෙන් 5ක් අඩු කළාම 12ක් ලැබෙනවලු. ඒ කියන්නේ මේක සමාන වෙනවා කීයටද? 12ට. x කියන සංඛ්‍යාවෙන් 5ක් අඩු කළාම සමාන වෙනවා 12ට. දැන් එහෙනම් x හොයන්න. දැන් ඔන්න සමීකරණය අපි ගොඩ නැගුවා. මේක විසඳනකොට x හොයන්න ඕනේ. එතකොට x හොයනකොට මේ ඍණ 5 මෙතනින් අයින් කරන්න ඕනේ. එතකොට අපි ඍණ 5 අයින් කරන්නේ කොහොමද? ඍණ 5 අයින් කරන්න නම් ධන 5ක් දාන්න ඕනේ. හැබැයි එක පැත්තකට විතරක් දාලා බෑ. දෙපැත්තටම 5 5 එකතු කරලා. හිතන්නකෝ දැන් x ඍණ 5 සමානයි 12 කියන්නේ තරාදිය දැන් බැලන්ස් වෙලා තියෙන්නේ. හරිද? දෙපැත්ත දැන් බැලන්ස්. මේ පැත්තයි දැන් බැලන්ස්. තරාදි දෙපැත්ත සමානව තියෙන්නේ. දැන් බලන්න මම මේ වම් පැත්තට 5ක් එකතු කරනවා කියන්නේ මේ පැත්ත යට යනවානේ. එහෙනම් ආයෙ බැලන්ස් කරගන්න දකුණු පැත්තට 5ක් එකතු කරන්න ඕනේ. හරි? ඒතර මෙතනත් එහෙමයි. 8ක් අඩු කරා නම් මේ පැත්තෙනුත් 8ක් අඩු කරන්න ඕනේ. ඒතර තමයි බැලන්ස් එක ගන්නට එන්නේ. දැන් මේ ධන 5 මේ ඍණ 5ට මේ ධන 5 එතකොට අපිට කැපිලා යනවා. එතකොට x සමානයි කීයද? 12යි 5 එකතු කරාම කීයද? 17යි. එහෙනම් මේ අවස්ථාව දෙක හරිය නේද? ධන 8 අයින් කරන්න දෙපැත්තටම ඍණ 8 එකතු කරා. ඍණ 5 අයින් කරන්න ධන 5 දෙපැත්තටම දැම්මා. හරිනේ? හරි. අපි බලමු මේ අවස්ථා දෙක සහ ඊළඟට මම 3 4 කියන අවස්ථා දෙක. right. අපි බලමු තුන්වෙනි ගාන සංඛ්‍යාවක් x ලෙස ගනිමු. සංඛ්‍යාවක් x ලෙස අරගමු. එහෙනම් ඒ සංඛ්‍යාවේ කියන්නේ ඒ සංඛ්‍යාවේ x වල දෙගුණය 24යි. x වල දෙගුණය 24යි. එම සංඛ්‍යාවේ දෙගුණය 24යි. එතකොට ඒ කියන්නේ x කියන සංඛ්‍යාවේ දෙගුණය කියන්නේ 2x කියන එක. x කියන සංඛ්‍යාවේ දෙගුණය කියන්නේ 2 ගුණ කිරීම x කියන්නේ 2x. ඒකේ අගය කීයද? සමාන වෙනවා 24ට. දැන් බලන්න මේ විදිහට තියෙනකොට දැන් අපි මේක විසඳන්න ඕනේ. ඒ කියන්නේ x හොයන්න ඕනේ. ඒතකොට අපි දන්නවා මෙතන තියෙන්නේ 2 ගුණ කිරීම x කියලා. මෙතන තියෙන්නේ 2x කියන්නේ ළමයි 2 ගුණ කිරීම x කියන එක. එතකොට මේ ගුණ කිරීම දෙකක් අපි අයින් කරන්න නම් දෙපැත්තම අපි දෙකෙන් බෙදන්නයි ඕනේ. හොඳට මතක තියාගන්න. මේ පැත්තත් දෙකෙන් බෙදන්න ඕනේ. මේ පැත්තත් එතකොට දෙකෙන් බෙදන්න ඕනේ. හරිද? මේ දෙකෙන් බෙදන්නේ ඇයි? මේ දෙකට දෙක අපිට පුළුවන් කපලා දාන්න. කැපිලා යනවා. එතකොට බලන්න x විතරයි ඉතුරු වෙන්නේ. x සමානයි එතකොට කීයද? 12යි. එක්ක දැන් තුන්වෙනි අවස්ථාව ගුණ කිරීමක් නම් බෙදීමකින් තමයි අපි ඒක x වලගේ හොයන්නේ. ඊළඟට මෙහෙම කියනවා. x නම් සංඛ්‍යාවෙන් 3න් පංගුවක අගය. ඒ කියන්නේ මොකද්ද? x කියන සංඛ්‍යාවෙන් 3න් පංගුවක් කියන්නේ. 3න් බෙදුවාම එන උත්තරේ. x කියන සංඛ්‍යාවෙන් 3න් පංගුවක් කියන්නේ මේක 3න් බෙදුවාම එන උත්තරේ. මේක සමාන වෙනවලු කීයටද? 18ට. හරිද? එතකොට මේ වගේ වෙලාවක දැන් x හොයන්න දැන් මේ සමීකරණය හරි සරල සමීකරණය. දැන් මේක විසඳනකොට x හොයන්න නම් මේ බෙදීම 3 කියන එක අපි මෙතනින් අයින් කරගන්න ඕනේ. එතකොට බෙදීම 3 කියන එක අපි අයින් කරන්නේ කොහොමද? මේ සමීකරණයේ බෙදීම 3 අයින් කරන්න නම් මේ බෙදීම 3 අපි ගුණ කිරීම 3කින් තමයි මේක කපලා දාන්නේ. දැන් 3ට 3 කැපිලා යනවා. හැබැයි මේ පැත්ත විතරක් 3ෙන් ගුණ කරලා මදි. මේ පැත්තත් අපි 3ෙන් ගුණ කර යුතුයි. හරි? නැත්නම් බැලන්ස් එක නැති වෙලා යනවා. මේ පැත්ත විතරක් බර වැඩි කරලා හරියන්නේ නැහැ. මේ පැත්තෙත් බර වැඩි කරන්න. නැත්නම් තරාදිය සන්තුලනය වෙන්නේ. ඔන්න අපි 3ට 3 කැපුවා. අන්න අපිට උත්තරයක් එනවා x සමාන 18 වරක් 3 54යි නේ. හරිනේ? 3 වරක් 24න් 4 දැම්ම දෙකක් ඉතුරුයි. 3 වරක් 1 3යි 2යි 5යි 57. මෙන්න මේ මම කියලා දුන්න මූලික අවස්ථා 4 හරියටම තේරුම් ගත්තා නම් සරල සමීකරණ ඕනම එකක් විසඳත හැකියි. දැන් මට ෂුවර් මේ 4 තේරුම් ගත්තා නම් වැඩේ ලස්සනට කරගෙන යන්න පුළුවන්.
නැවත අපි සරල සමීකරණ දැන් ගොඩනගලා ඒවා විසඳමු. අර මම කියලා දුන්න අවස්ථා 4 අපි උදව් කරගෙන 1 2 3 4 අවස්ථා 4 උදව් කරගෙන දැන් අපි නැවත වටාවක් පටන් ගමු. x නම් සංඛ්‍යාවකට 7ක් එකතු කළාම x නම් සංඛ්‍යාවකට 7ක් එකතු කරාම ඒ කියන්නේ x ධන 7 එකතු කළ විට එහි අගය 20යි. ඒ කියන්නේ සමානයි 20යි. x නම් සංඛ්‍යාවට 7ක් එකතු කළ විට එහි අගය 20යි. න සමීකරණයක් සරල සමීකරණයක්. මේ 7 අයින් කරන්න මොකද කළේ අපි? එන්න කියන්න බලන්න ඇහෙන්න. මේ 7 අයින් කරන්න මොකද කරේ? දෙපැත්තෙන්ම 7 අඩු කරානේ. මතකයිනේ. අන්න 7 කැපිලා ගියා. ධන 7ට ඍණ 7. x සමානයි කීයද? 13යි. ලේසි නේද 20න් 7ක් අඩු කරාම 13යි. ලේසි නේ? right. දැන් මෙහෙම කියමු. දැන් වයස අවුරුදු x වූ නිමල්ට. දැන් වයස අවුරුදු x වූ නිමල්ට තවත් අවුරුදු 5ක් ගියාට පස්සේ වයස කීයද? දැන් ඔයාට අවුරුදු 12යි නම් තව අවුරුදු 5ක් ගියාම වයස කීයද? 12ට 5ක් එකතු කරන්න ඕනේ 17 නේද? එහෙනම් දැන් වයස අවුරුදු x වූ නිමල්ට තවත් අවුරුදු 5ක් ගියාම වයස වෙන්නේ x වලට තව 5ක් එකතු කරන්න ඕනේ. හරිනේ? වයස අවුරුදු x වූ නිමල්ට තවත් අවුරුදු 5ක් ගිය පසු වයස අවුරුදු 18. ඒ කියන්නේ මේ උත්තරය සමාන වෙන්න ඕනේ කීයටද? 18ට. මේක තමයි සරල සමීකරණය. දැන් වයස අවුරුදු x වූ නිමල්ට අවුරුදු 5ක් ගියාම වයස මේක ඒක සමාන වෙන්න ඕනේ අවුරුදු 18ට. දැන් මේ ධන 5 අයින් කරන්න නම් මොකද කළේ අපි? මතකද? දෙපැත්තෙන්ම 5 අඩු කළ යුතුයි නේද? මේ පැත්තෙනුත් 5ක් අඩු කරනවා, මේ පැත්තෙනුත් 5ක් අඩු කරනවා. එක දෙපැත්තෙන්ම අඩු කරන්න. එක පැත්තකින් විතරක් අඩු කරලා බෑ. ධන 5ට ඍණ 5 කැපිලා යනවා. ඒතර උත්තරේ x සමානයි කීයද? 18න් 5ක් අඩු කරාම කීයද? අවුරුදු 13යි. ඒ කියන්නේ x කියන්නේ අවුරුදු 13යි. මොකද කාගේ දැන් වයසද? නිමල්ගේ දැන් වයස තමයි x කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ආවේ අපිට නිමල්ගේ දැන් වයස අවුරුදු 13යි. හරි නේද? අවුරුදු 5ක් ගියාට පස්සේ යාට 13යි පයි 18යි. හරිනේ? right. බලන්න තුන්වෙනි ගාන දරුවනේ y නම් සංඛ්‍යාවකින් 12ක් අඩු කළ විට 27ක් ලැබේ. y වලින් 12ක් අඩු කරාම 27ක් ලැබෙනවා. ඒ කියන්නේ y වලින් 12ක් අඩු කරාම කියන්නේ y ඍණ 12. එහෙම කරාම 27ක් ලැබෙනවා. ඒ කියන්නේ සමාන වෙනවා 27ට. එහෙනම් මේ y කියන සංඛ්‍යාව සොයන්නනේ අපි දැන් සූදානම්. මෙන්න සරල සමීකරණය. අපි මෙනම් මේකේ y හොයන්න නම් ඍණ 12 අයින් කරන්න ඕනේ. මෙතනින් වම් පැත්තේ. දැන් ඍණ 12 අයින් කරන්න නම් මොකද කරන්න ඕනේ? ඍණ 12 අයින් කරන්න නම් මොකද කරන්න ඕනේ? මේ පැත්තටත් ධන 12ක් දානවා, මේ පැත්තටත් ධන 12ක් දානවා. එතකොට මේ ඍණ 12ට ධන 12 කැපිලා ගිහිල්ලා ඍණ 12 අයින් වෙලා යනවා. කැපිලා ගිහිල්ලා. එතකොට මේ පැත්තේ y ඉතුරු වෙනවා. එහා පැත්තෙන් එනවා 24 12ක් එකතු වෙනවා නේ. ඒ ධන 12නේ ධන 12නේ එකතු කරේ. ඒතර 24 12ක් එකතු වුණාම 39ක් වෙනවා. ඒ කියන්නේ අර y කියන සංඛ්‍යාව තමයි 39. අපි බලමු හතරවෙනි ගාන. ජනවාරි මාස රුපියල් x ප්‍රමාණයක වැටුපක් ලැබූ. රුපියල් x ප්‍රමාණයක වැටුපක් ලැබූ සමන්. ඒ කියන්නේ සමන්ට ජනවාරි මාසයේ ලැබෙන වැටුප තමයි රුපියල් x කියන්නේ. ඒ වැටුපෙන් රුපියල් 5000ක් මවට යවූ පසු. ඒ රුපියල් 5000ක් මවට යවුව පස්සේ. ඒ කියන්නේ මවට යවනවා කියන්නේ මේ සමන් වෙන කොහේ හරි ඉන්නේ. රැකියාව කරන්නේ. දැන් මවට රුපියල් 5000ක් යවනවා. නේද? මවට යවූ පසු සමන්ට තම වැටුපෙන් ඉතිරි වූ මුදල රුපියල් 32000යි. එතකොට මෙයාගේ වැටුපනේ x කියන්නේ මේ මෙයාගේ වැටුපෙන් රුපියල් 5000ක් මවට යවනවා. එතකොට එයාගේ වැටුපෙන් රුපියල් 5000ක් මවට යවුවාම දැන් මේකෙන් x වලින් 5000ක් අඩු කරාම ලැබෙන්නේ මොකද්ද එතකොට? එයාට ඉතිරි වෙන මුදල නේද? ඒතර ඒක සමාන වෙනවා කීයටද? 32000ට. ඒතර මේක තමයි සරල සමීකරණය.
දැන් මේ 5000 ඍණ 5000 කියන එක මෙතනින් අයින් කරන්න ඕන. එතකොට මම මොකද්ද කිව්වේ? x ඍණ 5000. මේ 5000 මෙතනින් අයින් කරන්නේ කොහොමද? මතකද? ඍණ 5000 නම් මේක මෙතනින් අයින් කරන්න ධන 5000ක් දෙපැත්තටම දාන්න ඕන. ධන 5000. ධන 5000. මේ පැත්තට දාන්න ඕනේ. මේ පැත්තට ධන 5000ක් දාන්න. එතකොට බලන්න මේ ඍණ 5000ට ධන 5000 කැපිලා යනවා. එතකොට යාගේ වැටුප ඉතුරු වෙනවා x ඉතුරු වෙනවා. x සමානයි 32000ට 5000ක් එකතු කරාම කීයද? 32000ට 5000ක් එකතු කරාම රුපියල් 37000යි නේ. 37000යි. ඒ කියන්නේ සමන්ගේ වැටුප 37000යි. හරිද? 5000ක් මවට යවුවාම ඉතුරු වෙන්නේ 32000යි. ඒත් මේ විදිහට සරල සමීකරණයක් ගොඩනගලා විසඳන්න ඕනේ. ඇත්තටම ඉතින් මොනවා 37000යිනේ පඩිය. ඉතින් 37000න් මොනවද කරන්නේ? දෙමෝපියන්ට සලකන්නේ නැද්ද? ඒකට තමයි ඔයගොල්ලන්ගේ ආදරණීය ගුරු මණ්ඩලය මේ දවස්වල පොඩ්ඩක් පොඩි සටනක් කරන්නේ. හරිද? අවුරුදු 24ක් මේ වගේ තමයි පඩි ගෙව්වේ අපිට. ඊළඟට පස්වෙනි ගාන x නම් සංඛ්‍යාව දෙගුණ කළ විට x නම් සංඛ්‍යාව දෙගුණ කරනවා කියන්නේ දෙකෙන් ගුණ කරනවා කියන්නේ. x නම් සංඛ්‍යාව දෙගුණ කළ විට කියන්නේ එතකොට 2x. දෙක ගුණ කිරීම x. දෙගුණ කළ විට 34යිලු. ඒ කියන්නේ මේක සමාන වෙනවා 34ට. x නම් සංඛ්‍යාව දෙගුණ කළාම 34යිලු උත්තරේ. ඉතින් මම දැන් මේ x යන්න නම් මේ දෙක මෙතනින් අයින් කරන්න ඕනේ. මතකද කිව්වා මේ වගේ වෙලාවට මේ දෙක ಗುಣ කිරීම දෙක අයින් කරන්න මොකද කරන්න ඕනේ? ಗುಣ කිරීම දෙක අයින් කරන්න දෙපැත්තම දෙකෙන් බෙදන්න ඕනේ. හරිද? තුනෙන් බෙදුවට මේ දෙක අයින් වෙන්නේ නැහැ නේද? දෙපැත්තම දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට මේ දෙක ඔන්න කැපිලා ගියා. උත්තරේ ලැබෙනවා x සමානයි 37 දෙකෙන් බෙදුවාම 17යි. 17යි. ඒ කියන්නේ x කියන සංඛ්‍යාව තමයි 17. ඒක දෙගුණ කරනවා කියන්නේ දෙකෙන් ගුණ කරාම 34 හරිනේ 17 ඒවා දෙක. රයිට්. එකක් රුපියල් p බැගින් වූ එකක මිල රුපියල් p. එකක් රුපියල් p බැගින් වූ එකම වර්ගයෙන් පැන්සල් 3ක් ගන්න. එතකොට එකක් රුපියල් p ගානේ පැන්සල් 3ක් ගත්තාම මේ වටිනාකම් කොච්චරද මිල? p 3ෙන් ගුණ වෙන්න ඕනේ නේද? p 3ෙන් ගුණ වෙනවා කියන්නේ 3යි p. p 3ෙන් ගුණ වෙනවා කියන්නේ 3යි p. ඔන්න දැන් 3ක් මිලදී ගන්න යන මුදල තමයි මේ තියෙන්නේ. එක ගැනීමට වැය වූ මුදල 54යි කියලා ඒගොල්ලෝ දෙනවා. එහෙනම් මේක සමාන වෙන්න ඕනේ 54ට. තේරුණා? දැන් අපි p හොයන්න. p කියන්නේ මොකද්ද? අර එකම වර්ගයේ එක පැන්සලක මිලනේ p. පැන්සලක මිල හොයන්නයි දැන් සූදානම්. එහෙනම් මෙතන 3 ගුණ කිරීම ලකුණක් තියෙන්නේ. එහෙනම් මේ 3 අයින් කරන්න දෙපැත්තම 3ෙන් බෙදන්න ඕනේ. දෙපැත්තම 3ෙන් බෙදන්න ඕනේ. එතකොට අපි ඒක වෙනම බෙදමුද දෙපැත්තම? ආයෙ ලියලා. 3යි p 3ෙන් බෙදන්න ඕනේ. 54ත් 3ෙන් බෙදන්න ඕනේ. එතකොට අපිට p වලට උත්තරයක් ලැබෙනවා. 54 3ෙන් බෙදුවාම 5ට 3 ඒවා 1යි. දෙකක් ඉතුරුයි 24ට 3 ඒවා 8යි. එහෙනම් බෙදන්න බැරි නම් මේ විදිහට පැත්තක බෙදන්න 5ට 3 ඒවා 1ක් 3යි ඉතුරුයි 2ක්. ඊළඟට 4 ගත්තා 24ට 3 ඒවා 8ක් 24යි ඉතුරු බිඳුවයි. උත්තරේ 18යි. ඒ කියන්නේ මොනවද මේ 18? රුපියල්. මේ 18 කියන්නේ රුපියල්. p වල වටිනාකම රුපියල් 18යි. රයිට් තේරුණාද? දැන් බලමු අපි පොඩි ගැටලුවක් සහිත ගානක් හදලා. චූටි ගැටලුවක් සහිත ගානක්. පියෙකුගේ වයස පුතා විවාහ වූ දිනේදී පුතා දැන් හිතන්නකෝ විවාහ වෙනවා කියලා. ආන්ගේ පුතා විවාහ වෙන දවසේදී පියාගේ වයස පුතා විවාහ වෙන දිනේදී පුතාගේ වයස මෙන් 3 ගුණයක්. එතකොට පුතා විවාහ වෙන දවසේදී පුතාගේ වයස වගේ 3 ගුණයක්ලු පියාගේ වයස. මේකේ අවසානයේට කියනවා පුතාගේ වයස අවුරුදු x ලෙස ගන්න කියලා.
හොඳයි. අපි දාගමුකෝ මේ පුතා කියන එකට එයාගේ වයස අවුරුදු x කියලා. එයා විවාහ වන දවසේදී එයාගේ වයස x කියලා ගන්න කියලා දීලා තියෙනවා ගන්න. එහෙනම් පියාගේ වයස වෙන්න ඕනේ පුතාගේ වයස වගේ කී ගුණයක්ද? 3 ගුණයක්. එහෙනම් පියාගේ වයස වෙන්න ඕනේ පුතා බඳින දවසේදී පුතා විවාහ වෙන දවසේදී පියාගේ වයස වෙන්න ඕනේ මේ පුතාගේ වයස වගේ 3 ගුණයක්. ඒ කියන්නේ අවුරුදු කීයද? 3 ගුණයක් කියන්නේ අවුරුදු 3යි x වෙන්න ඕනේ. හරි? තුන්වෙනි මව පියාට වඩා අවුරුදු 6ක් බාලයි. කවුද මේ දෙන්නගෙන් බාල එතකොට? මවද පියාද බාල? මවනේ බාල. මව පියාට වඩා අවුරුදු 6ක් බාලයි. ඒතකොට මව පියාට වඩා අවුරුදු 6ක් බාල නම් පියාගේ වයස 3යි x නේ. එහෙනම් මවගේ වයස වෙන්න ඕනේ මීට වඩා අවුරුදු 6ක් අඩු වෙන්න ඕනේ. එහෙනම් මවගේ වයස වෙන්න ඕනේ අවුරුදු 3යි x වලින්. කියන්නේ පියාගේ වයසට වඩා අවුරුදු 6ක් නේද බාල? ඔව් අවුරුදු 6ක් බාලයි. ඒ කියන්නේ 6ක් අඩු වෙන්න ඕනේ. මෙන්න මවගේ වයස එතකොට. පුතා විවාහ වෙන දවසේදී පුතාගේ වයස x වෙනවා. පියාගේ වයස 3යි x වෙනවා. මවගේ වයස පියාට වඩා අවුරුදු 6ක් අඩුයිලුනේ. 3යි x අඩු කිරීම 6 වෙනවා. මේක තවත් දීලා තියෙනවා ඒ අවුරුද්දේදී මවගේ වයස අවුරුදු 60යි කියලා. ඒ පුතා විවාහ වෙන දවසේ මවගේ වයස අවුරුදු 60යි. ඒ කියන්නේ මෙන්න මේක සමාන වෙන්න ඕනේ 60ට. ඒක තමයි අපේ සමීකරණය. සරල සමීකරණය. එතකොට සමීකරණය මොකද්ද? 3යි x අඩු කිරීම 6 කියන මෙන්න මේ මවගේ වයස සමාන වෙන්න ඕනේ අවුරුදු 60ට. දෙක පුතා විවාහ වෙන දවසේදී මවගේ වයස අවුරුදු 60යි. ටිකක් වයසට ගිහිල්ලා නේද අම්මා? ඔව්. තමා කොච්චර දුක් විඳිනවද දෙමව්පියෝ දරුවෝ වෙනුවෙන්නේ. රයිට්. දැන් එහෙනම් මම දැන් x හොයන්න දැන් මේ සරල සමීකරණය විසඳන්න ඕනේ. ඒතකොට x හොයන්නනේ දැන් මට ඕනේ. හරිද? x හොයන්නයි ඕනේ. ඒතර මේකේ x හොයන්න නම් මම ඉස්සෙල්ලාම අයින් කරන්න ඕනේ මොකද්ද? මේ සමීකරණේ x මම හොයන්න නම් මේකේ ඉස්සෙල්ලාම අයින් කරන්න ඕනේ මොකද්ද? මේ මෙතනදී මම චූටි කතන්දරයක් ඔයගොල්ලන්ට කියන්නම්. හිතන්න දැන් ඕගොල්ලෝ පාසල් එන්න සූදානම උදේ නැගිටලා. අපි ඔන්න දතකට මුණ හොදලා සියලු කාර්යයන් කරලා අපි දැන් ඇඳුම් ඇඳ ගන්න. ඔය ඇඳුම් ඇඳගෙනත් ඉවරයි. ඊළඟට අපි අවසානට සපත්තු දා ගන්නවා නේ. ඉස්සලම් දාන්නේ සපත්තු දෙකද? එහෙම දාන කවුරු හරි ඉන්නවද? නෑ නේද? ඉස්සෙල්ලම අපි අංක 1ට මේ අපි අංක 1ට ඉස්සෙල්ලාම මේස් දානවා නේ. මේස් දානවා. ඊළඟට මොකද කරන්නේ අපි? මේස් දාලා ඉවර වෙලා අපි ඊට පස්සේ සපත්තු දානවා. අංක 2ට අපි සපත්තු දානවා. ඊළඟට අන්තිමේටම තමයි අපි මොකද කරන්නේ? ලේස් ගැට ගහගන්නේ. එහෙම නැත්නම් අර අලවන්න තියෙන ඒවා අලව ගන්න. ඊට පස්සේ දැන් අපි ඉස්කෝලේ ඇවිල්ලා ඔක්කොම වැඩ කටයුතු ඉගෙනගෙන කරගෙන ගෙදර යනවා. ගෙදර ගියාට පස්සේ දැන් මේ සපත්තු දාපු මේ ක්‍රියාවලිය අපි විසඳ ගන්න ඕනේ. ගෙදර ගිහිල්ලා. අපි උදේ ඉස්සෙල්ලම මේස් දැම්මයි කියලා ගෙදර ගිය ගමන් අපි මේස්ද ගලවන්නේ? නෑ ඉස්සෙල්ලම ගලවන්නේ මේස් නෙමෙයි නේද? අපි ඉස්සෙල්ලම කරන්නේ ගෙදර ගියාට පස්සේ මෙන්න මේක තමයි අංක 1ට කරන්නේ. ගෙදර ගියාට පස්සේ ඉස්සෙල්ලම ලේස් ගලවනවා. ඊළඟට අපි කරන්නේ සපත්තු ගලවනවා. එහෙනම් අපි අන්තිමේටම තමයි ගෙදර ගියාට පස්සේ මේස් ගලවන්නේ. ඒ කියන්නේ දැන් බලන්න අපි සපත්තු දාපු ක්‍රියාවලිය ගෙදර ගිහිල්ලා විසඳගත්තේ අන්තිමේටම කරපු එක තමයි ඉස්සෙල්ලම කරේ නේද? එහෙනම් ඉස්සෙල්ලම කරපු එක තමයි අපි අන්තිමේටම කරන්නේ. මේ සමීකරණයකටත් අපිට මේක යොදා ගන්න පුළුවන්. දැන් බලන්න x වලට මොකද වෙලා තියෙන්නේ කියලා. x වලට ඉස්සෙල්ලම වෙලා තියෙන්නේ x 3ෙන් ගුණ වෙලා තියෙනවා. ඊළඟට තමයි 6ක් අඩු වෙලා තියෙන්නේ. අන්තිමේටම නේද 6ක් අඩුනේ. එහෙමනම් අපි ඉස්සෙල්ලම අයින් කරන්න ඕනේ මෙන්න මේ අන්තිමේට වෙච්ච කාරණය. 6ක් අඩු වීම. 3ෙන් ගුණ වෙලා ඊට පස්සේනේ 6ක් අඩු වුනේ. එහෙනම් මම මේ 6 තමයි ඉස්සෙල්ලා අයින් කරන්න ඕනේ. එහෙනම් මම මේ 6 අයින් කරන්න මොකද කරන්නේ? මේ පැත්තට 6ක් එකතු කරනවා.
මේ පැත්තටත් 6ක් එකතු කරනවා. එතකොට ඔන්න 6 අයින් වුණා. දැන් ඉතුරුනේ මොකද්ද? 3x සමානයි 66යි කියලා. හරිද? 3x සමානයි 66. දැන් මට පුළුවන් මේ 3 අයින් කරන්න. ಗುಣ කිරීම 3ක් මෙතන තියෙන්නේ. එහෙනම් මට පුළුවන් මේ දෙපැත්තම 3න් බෙදන්න. දෙපැත්තම 3න් බෙදන්න. ඉතින් දෙපැත්තම 3න් බෙදුවාම මේ 3ට 3 කැපිලා යනවා. x සමානයි කියලා එනවා. මොනවා කීයද? 6ට 2යි 6ට 2යි 22යි. ඒ කියන්නේ මොනවද මේ 22? අවුරුදු. මොකද්ද මේ x වලින් අපිට ආවේ? පුතාගේ වයස අවුරුදු 22යි කියන එක. x කියන්නේ පුතාගේ වයස. ඒතර මේ විවාහ වන දිනේදී පුතාගේ වයස අවුරුදු 22යි. ඒතර පියාගේ වයස ඒ වගේ 3 ගුණයක්. 22 ඒවා 3ක්. අපෙන් වෙන වෙනම ඇහුවනම් ප්‍රශ්න උත්තර දෙන්න පුළුවන්. 22 ඒවා 3ක් නේ මෙතන එන්නේ. x කියන්නේ 22 නම් 22 ඒවා 3 66යි. පියාගේ වයස අවුරුදු 66යි. ඒතර අම්මා අවුරුදු 6ක් බාලයිනේ. ඒතර 66න් 6ක් අඩු වුණාම 60යි. හරිනේ? තේරුණාද? ඒ විදිහට අපිට ඒවා ඒ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නත් පුළුවන් x හොයාගත්තට පස්සෙ. හොඳයි අපි බලමු. දැන් අපි තව ගාණක් බලමු. මැංගුස් ගෙඩියක මිල රුපියල් x. අපි කඩෙන් මැංගුස් ගෙඩියක් ගත්තාම ඒකේ වටිනාකම රුපියල් x. මැංගුස් ගෙඩි 5ක් ගන්නවා. ඒතකොට මැංගුස් ගෙඩි 5ක් ගන්නවා නම් එතකොට එතනට යනවා x ගුණ කිරීම 5ක්. ඒ කියන්නේ 5යි x. x ගුණ කිරීම 5 කියන්නේ 5යි x. එතකොට මැංගුස් ගෙඩි 5ක් හා රුපියල් 100ක් වූ අන්නාසි ගෙඩියකුත් ගන්නවා. එහෙනම් රුපියල් 100ක් වෙච්ච අන්නාසි ගෙඩියකුත් ගන්නවා. එහෙනම් එතකොට ඒ රුපියල් 100ත් මේකට එකතු වෙන්න ඕනේ. හරිද? එතකොට මෙතන රුපියල් 5යි x යනවා මැංගුස් ගෙඩි 5ට අන්නාසි ගෙඩියට රුපියල් 100ක් යනවා. අන්නාසි ගෙඩිය මිලදී ගන්න යන්නේ රුපියල් 200යිලු වියදම. ඒ කියන්නේ මේන්න මේ වියදම සමාන වෙන්න ඕනේ රුපියල් 200ට. එතකොට දැන් අපි ඒකක දාන්නේ නැහැ. හොඳේ මට ඒක මුලදීම කියන්නම්. එතකොට මේ පැත්තේ තියෙන රුපියල් වලින් මේ පැත්තේ තියෙන රුපියල් වලින් කින්ද රුපියල් කියන ඒකකේ දාන්නේ සරල සමීකරණයක් ලියනකොට. දැන් අපි අර කිව්ව විදිහට සපත්තු මේස් කතන්දරයට අනුව මම මේක ඉස්සෙල්ලාම අයින් කරන්න ඕනේ පහද 100ද. ඉස්සෙල්ලාම 5න් ගුණ වුණා. ඊට පස්සේනේ 100ක් එකතුනේ. එහෙනම් මම අන්තිමේට වෙච්ච 100 තමයි මෙතනින් අයින් කරගන්නේ. එතකොට මම කරන්න ඕනේ මේ 100 අයින් කරන්න නම් මේ පැත්තෙන් 100ක් අඩු කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මේ පැත්තෙනුත් 100ක් අඩු කරන්න. එතකොට මේ 100 ඔන්න කැපිලා ගියා. ඉතුරුනේ මොකද්ද? 5යි x සමානයි 200න් 100ක් අඩු කරාම කීයද? 100. එතකොට දැන් 5යි x සමානයි 100 නම් දැන් අපිට පුළුවන් මේ 5 අයින් කරන්න. එතකොට x වලට උත්තරයක් ලබා ගන්න. 5 අයින් කරන්න නම් මොකද කරන්නේ? ಗುಣ කිරීම 5 අයින් කරන්න. දෙපැත්තම අපි මෙතනම ඉඩම අදින්න මෙතනම බෙදමු. මේ පැත්තත් 5න් බෙදනවා, මේ පැත්තත් 5න් බෙදනවා. 5ට 5 කැපිලා යනවා. එතකොට උත්තරේ එනවා x සමානයි කීයද? x සමානයි 100 5න් බෙදුවාම රුපියල් 20යි. අපිට x වලට එනවා රුපියල් 20ක්. මොකද්ද මේ රුපියල් 20ක්? x කියන්නේ මොකද්ද? මැංගුස් ගෙඩියක මිල නේද? x කියන්නේ ඒ කියන්නේ මේ අපිට ආවේ රුපියල් 20 මොකද්ද? මැංගුස් ගෙඩියක මිල. අපි හෙව්වේ මේ රුපියල් 20. තව එකක් බලමු. x නම් සංඛ්‍යාවක 3 ගුණයට. x නම් සංඛ්‍යාවේ 3 ගුණය කියන්නේ 3යි x. 3 ගුණ කිරීම x කියන එක. x නම් සංඛ්‍යාවේ 3 ගුණයට 4ක් එකතු කළාම මේකට 4ක් එකතු කළාම x නම් සංඛ්‍යාවේ 3 ගුණයට 4ක් එකතු කළාම ලැබුණු සංඛ්‍යාව 73යි. සමානයි 73යි. එහෙනම් අර විදිහටම x කියන එක 3න් ගුණ වෙලා පස්සේනේ 4ක් එකතුනේ. මේ 4 අයින් කරන්න දෙපැත්තෙන්ම 4 අපි අඩු කරමු. වම් පැත්තෙනුත් 4ක් අඩු කරමු. මේ දකුණු පැත්තෙනුත් 4ක් අඩු කරමු. දැන් මොකද්ද ලැබෙන්නේ? 4ට 4 කැපිලා යනවා. 3x සමානයි කියලා ලැබෙනවා. මම මෙතන ලියනවා. 3x සමානයි කියලා ලැබෙනවා කීයද? 73න් 4ක් අඩු වුණාම කීයද? 69යි. අපිට ලැබුණා 3x සමානයි 69ක් නේද? 3x සමානයි 69ක් ලැබුණා.
දැන් මේ 3 අයින් කරන්න මොකද කරන්න ඕනේ? දෙපැත්තම 3ෙන් බෙදන්න. එතකොට අපිට ලැබෙනවා මේ 3 කැපිලා ගිහිල්ලා x සමානයි කියලා. එතනේම 2යි 3යි නේද? 2යි 3යි 23ක්. x කියන්නේ 23යි. එතකොට x නම් සංඛ්‍යාව තමයි 23. අපිට x වලට 23ක් ලැබුණා. තේරුණා නේද? සරල සමීකරණයක් ගොඩනගා ගත්තා. ඒක අපි විසඳනවා. අපි දැන් චුට්ටක් බලමු වෙනස් විදිහකට සමීකරණයක් විසඳලා. අපි බලමු 2x ධන 5 සමානයි 9 කියන සමීකරණය වෙනස් විදිහකට විසඳමු. අපි සාමාන්‍යයෙන් අපි කරපු විදිහටත් විසඳමු. හරි. දැන් මෙහෙමයි. දැන් x කියන එකට මොකද වෙලා තියෙන්නේ? x කියන එක ඉස්සෙල්ලාම 2කින් ගුණ වෙලා ඊට පස්සේ 5ක් එකතු වෙලා තියෙනවා. දැන් අපි මේ යන්ත්‍රයක් තියෙන්නේ. මේ යන්ත්‍රයට මේ x කියන එක ඇතුල් කරමු. හරිද? එතකොට ඉස්සෙල්ලාම x කියන එක 2කින් ගුණ වෙලා තියෙනවානේ. x කියන එක 2කින් ගුණ වුණාම ලැබෙන්නේ මොකද්ද? ඔන්න මේ යන්ත්‍රයෙන් එළියට එනවා. එතකොට x කියන එක 2කින් ගුණ වෙලා 2x එළියට එනවා. x කියන එක 2කින් ගුණ වෙලා 2x එනවා. ඊට පස්සේ ඒකට 5ක් එකතු වෙනවා නේද? ඒකට තව 5ක් එකතු වෙනවා. එතකොට එළියට එන්නේ මොකද්ද? 2x ධන 5 කියන එක එළියට එනවා. හරිද? x කියන එක 2කින් ගුණ වෙලා 2x ආවා. ඒකට 5ක් එකතු වෙලා 2x ධන 5 ආවා. මේකට උත්තරේ 9යි නේද? දැන් අපි මේ අන්ත්‍රයට අනිත් පැත්තෙන් උත්තරේ ඇතුල් කරනවා. ඒ කියන්නේ 9 ඇතුල් කරනවා මේ පැත්තෙන්. හරිද? එතන මේ සමීකරණයට. එතන 2x ධන 5 වෙනුවට දැන් මෙතන මම 9 ඇතුල් කරා මේ පැත්තට. එතකොට ළමයි අපි කියනවා මේකට ගැලීම් සටහන, මේකට කියනවා ප්‍රතිලෝම ගැලීම් සටහන. දැන් එතකොට මෙහෙනම් මේක ප්‍රතිලෝම ගැලීම් සටහන නම් මෙතන ධන 5 නම් මෙතනට දාන්නේ අපි ඍණ 5. හොඳේ? ධන 5 තිබ්බනම් දාන්නේ ඍණ 5. ඒකට බලන්න දැන් 9 ඇතුල් කරාම 9න් 5ක් අඩු කරලා තමයි උත්තරේ මේ පැත්තෙන් එළියට එන්නේ. 9න් 5ක් අඩු වුණාම කීයද? 4යි. හරිද? 9න් 5ක් අඩු වෙලා 4 එනවා. ඊට පස්සේ දැන් මෙතන ප්‍රතිලෝම ගැලීම් සටහනේ මෙතන ಗುಣ කිරීම දෙක නම් මෙතනට දාන්න ඕනේ අපි බෙදීම දෙක. මෙතන බෙදීම දෙක තිබ්බනම් මෙතනට දාන්නේ ಗುಣ කිරීම දෙක. හරි? දැන් ඔන්න 4 2කින් බෙදිලා උත්තරේ එනවා 2යි කියලා. එතකොට බලන්න දැන් මේ පැත්තට 2 තමයි එළියට. ඒ කියන්නේ x සමානයි කියන උත්තරේ. x සමානයි 2 අපිට උත්තරේ එන්න ඕනේ. x දැන් මෙහෙන් ඇව්වා අපිට එළියට ආවේ 2. x සමානයි 2. අපි මේක විසඳුවාම මේ ධන 5 අයින් කරන්න දෙපැත්තෙන්ම 5 5 අඩු කරනවා. අර සාමාන්‍ය ක්‍රමයට මේ ධන 5 අයින් කරන්නේ. ඒතර එනවා 2x සමානයි කීයද? 4යි. ඊට පස්සේ අපි දෙපැත්තම 2කින් බෙදනවා නේද? එතකොට එන්නේ x සමානයි කීයද? 2යි. දැක්කද? අර උත්තරේ මේ x සමානයි 2 අපිට ලැබෙනවා. ඊළඟ මේ ගානත් අපි මේ විදිහට විසඳමු. දැන් x ට මොකද වෙලා තියෙන්නේ? x ට මොකද වෙලා තියෙන්නේ? ඉස්සෙල්ලාම x මෙහෙන් ඇතුල් කරාම x 7ෙන් ගුණ වෙනවා. එතකොට x 7ෙන් ගුණ වෙලා මෙතනින් එළියට එන්නේ 7x. හරිද? ඊට පස්සේ මේ 7x ට මොකද වෙන්නේ? 5ක් අඩු වෙනවා. 7x වලින් 5ක් අඩු වෙලා මෙතනින් එළියට එනවා මොකද්ද? 7x අඩු කිරීම 5ක්. එතකොට දැන් 7x අඩු කිරීම 5ට උත්තරේ කීයද? 51. මම මේ 51 මේ පැත්තෙන් දැන් ඇතුල් කරනවා. එතකොට මෙතන ඍණ 5 නම් දැන් මෙතනට දාන්න ඕනේ මොකද්ද? ධන 5. ධන 5 තිබ්බනම් ඍණ 5 දැම්ම, ඍණ 5 තිබ්බනම් ධන 5 දානවා. දැන් 51ට 5ක් එකතු වෙලා තමයි මේ පැත්තට එළියට එන්නේ. 51ට 5ක් එකතු වුණාම කීයද? 56යි. තේරුණාද? ඔන්න 56යි ප්‍රතිලෝම ගැලීම් සටහන. ඊළඟට මෙතන ಗುಣ කිරීම 7 නම් මෙතන දාන්න ඕන කීයද? බෙදීම 7 නේ. ಗುಣ කිරීම 7 නම් බෙදීම 7. 56 7ෙන් බෙදලා උත්තරේ පිට වෙනවා. 56 7ෙන් බෙදුවාම කීයද? 8යි. ඒ කියන්නේ අපිට උත්තරයක් එනවා මොකද්ද? x සමානයි 8යි. මෙතනට උත්තරය ආවා මොකද්ද? x සමානයි 2ක් කියලා අපිට ආවා. මෙතනට 8ක් එනවා නේ. අපි බලමු මේක සාමාන්‍ය විදිහට විසඳලා. අපි මේ ඍණ 5 අයින් කරන්න මේ පැත්තටත් 5ක් එකතු කරනවා. මේ පැත්තටත් 5ක් එකතු කරනවා. ඒකනේ කරේ. ඔන්න කැපිලා ගියා. එතනනවා 7x සමානයි කීයද? 56ක්. 51යි 5යි 56යි. දෙපැත්තම 7ෙන් බෙදනවා. හරිද? එතකොට එනවා x සමානයි කීයද? 7 කැපිලා ගියා. x සමානයි 8යි.
එතකොට බලන්න ගැලීම් සටහන ප්‍රතිලෝම ගැලීම් සටහනෙන් ආපු x සමානයි 8ම අපිට අර සාමාන්‍ය විදියට විසඳුවාමත් ලැබෙනවා. ඒතර අපි මේ ගැලීම් සටහනත් ඔයගොල්ලෝ වීඩියෝ එක පෝස් කරලා නවත්තලා මේක සටහන් කරගන්න. ඒතර මේකත් අපි ඉගෙන ගන්න ඕනේ. ඔයගොල්ලන්ගේ අභ්‍යාස පොතේ මේ ගැලීම් සටහන සහ ප්‍රතිලෝම ගැලීම් සටහන වචනේ තිබ්බේ නැති වුණාට මේක තියෙනවා. හොඳේ? මේ වචනය සටහන් වෙලා තිබ්බේ නැහැ මම දැක්කා. රයිට්? මේක ප්‍රතිලෝම ගැලීම් සටහන මේ පැත්තේ ඊතාලයේ මේ ගැලීම් සටහන මේ පැත්තට ප්‍රතිලෝම ගැලීම් සටහන ඊතාලයේ මේ පැත්තට. හොඳේ? රයිට්. ඊළඟට දරුවනේ අපි මේකේ පාඩමේ අවසාන කොටසේ තියෙනවා සූත්‍ර කියලා. සූත්‍ර. එතකොට මේ සමීකරණයකයි සූත්‍රයකයි තියෙන වෙනස තමයි දැන් සරල සමීකරණයක නොදන්න පද එකයිනේ තිබ්බේ. සූත්‍රයක අඤ්ඤාත එකකට වඩා තියෙනවා. ඒ කියන්නේ නොදන්න පද එකකට වඩා තියෙනවා. එතන අපිට කියනවා මෙතන ත්‍රිකෝණයක් දීලා මේ ත්‍රිකෝණේ පරිමිතිය p නම් පරිමිතිය p නම් එතකොට p හා මේ a අකුරුත් සමග සූත්‍රයක් ගොඩනගන්න. එතන p නම් a අකුරයි p අකුරයි අඩංගු සූත්‍රයක් ගොඩනගන්න. එතකොට මට කියන්න පරිමිතියනේ p. එහෙනම් p සමාන වෙන්නේ මොකකටද? පරිමිතියනේ p. එහෙනම් මේකේ වටේ දිගට. වටේ දිග කියන්නේ a ධන a ධන a. එතකොට a ධන a. එතකොට අපිට ලැබෙනවා p සමානයි 1a ධන 1a ධන 1a කියන්නේ 3a. බලන්න මේකේ නොදන්න පද දෙකක් තියෙනවා නේද? ඒ කියන්නේ නොදන්න පද p සහ a තියෙනවා. එතකොට p හියාගේ a ඇසුරෙන් තමයි සූත්‍රයක් ගොඩනගලා තියෙන්නේ. ඊළඟට දෙවෙනි රූපය බලන්න මේකේ පරිමිතිය සඳහා පරිමිතිය p සඳහා මේකේ පරිමිතිය p කියලා දෙනවා. පරිමිතිය p සඳහා සූත්‍රයක් p සහ a ඇසුරෙන් ගොඩනගන්න කියලා. ඒතර මට කියන්න දැන් මේකේ පරිමිතිය හොයනකොට අපි වටේ දිග එකතු කරන්න ඕනේ. 2a මෙතනත් 2a මෙතන a මෙතනත් a. ඒතකොට අපිට පුළුවන් මෙතනට 2a සහ මෙතනට a කියලා දාගත්තොත් අපිට එනවා පරිමිතියට 2a ධන 2a සහ a ධන a. එතකොට මේ ටික ඔක්කොම එකතු කරාම වටේ දිග පරිමිතිය p ට සමාන වෙනවා. ඒතර මෙතනින් අපිට සූත්‍රයක් ලැබෙනවා මොකද්ද? 2 2 4යි 1 5යි 1 6යි. එතකොට 6යි a කියලා අපිට මේකේ පරිමිතිය සඳහා සූත්‍රයක් ලැබෙනවා. අකුරු නොදන්න පද දෙකකට වඩා තියෙන්නත් පුළුවන්. හොඳේ. හරි. ඊළඟට මේක කියනවා මෙහෙම. මේ ඍජු කෝණාශ්‍රයක් ඇඳලා මේකේ පළල x කියලා ලකුණු කරලා තියෙනවා. දිග නැහැ. මෙතනින් කියනවා මෙහි දිග පළලට වඩා සෙන්ටිමීටර් 10ක් වැඩි. මේකේ දිග පළලට වඩා සෙන්ටිමීටර් 10ක් වැඩි. එතකොට මේකේ දිග වෙන්නේ ළමයි මොකද්ද? පළලට වඩා සෙන්ටිමීටර් 10ක් වැඩිනේ. එහෙනම් මේකේ දිග වෙන්නේ x ධන 10. එතන මේකේ දිග x ධන 10යි. පළල x නම් දිග ඊට වඩා 10ක් වැඩි. එතන මෙතන x ධන 10 නම් මෙතනත් x ධන 10යි. මෙතන x නම් මෙතනත් x. එතන මේකේ පරිමිතිය කියන්නේ වටේ දිග. එතන මෙතන දෙනවා උත්තරය x ධන 10 සෙන්ටිමීටර්. ඔන්න දිග කොච්චරයිද කියලා අහලා තියෙනවා. ඊට පරිමිතිය p නම් සූත්‍රයක් ගොඩනගන්නලුනේ. p සමානයි මේකේ වටේ දිග. x ධන 10 ධන x ධන 10 x ධන 10 ධන x ධන 10 ධන x ධන x ධන x ධන x. ඒ කියන්නේ මේ හතරම එකතු කරන්න. මේකට මේක මේ හතරම එකතු කළාම අපිට ලැබෙනවා මොකද්ද? p සමානයි x x x x එකතු කළාම 4x ධන මෙතන තියෙනවා 10 10යි 20ක් 4x ධන 20. මොකද මේ 10 මේ 20 මේකට එකතු කරන්න බෑ. හොඳේ නේද? මෙතන x අඩංගු පදයක් මේක නියත පදයක්. මෙන්න අපේ සූත්‍රය. ඊළඟට අපිට පුළුවන් මේකේ ගානේ අවසාන මාරිය කියනවා දැන් මේ ආදේශ කරන්න ඕන සූත්‍රයට. x සමානයි 8 නම් පරිමිතිය කීයද? එතකොට දැන් අපිට තියෙන්නේ දැන් පරිමිතියනේ p කියන්නේ. x වලට 8ක් දාලා පරිමිතිය කීයද? මම තියෙන ඉඩ කඩේ මෙතන හදන්නම්. දැන් p සමානයි 4යි x ධන 20 නේ ආවේ. එතකොට x වෙනුවට දාන්න ඕනේ කීයද? 8ක්. මම දැන්
x වෙනුවට 8ක් දාන. එතන 4 මෙතන ගුණ කිරීම ලකුණක් නේ. 4 වරක් 8 එකතු කිරීම 20. එතන 4 වරක් 8 32 එකතු කිරීම 20. එතන 32යි 20යි එකතු කරාම උත්තරේ කීයද? 52යි. සෙන්ටිමීටර් 52යි. එතකොට x වලට 8ක් වෙනකොට පරිමිතිය සෙන්ටිමීටර් කීයද? p වලට උත්තරය ආවේ 52යි පරිමිතිය සෙන්ටිමීටර් 52යි. එතකොට ඔයගොල්ලෝ අභ්‍යාස මාලාවේ බලන්න අන්තිමම හරියේ මෙන්න මේ වගේ සූත්‍රයකට ඒ අදාළ අකුරට ආදේශයක් දාලා x වලට 8ක් දැම්මා වගේ අන්න ඒ වගේ චූටි ගණන් ටිකක් තියෙනවා. එහෙමනම් මම මේ කෙටි කාලය තුල ඔයගොල්ලන්ට මුළු පාඩමම ආවරණය කරා. මම හිතනවා මම ඒක පුළුවන් තරම් සරලවමයි කරේ. ඔයගොල්ලන්ට එකපාරක් බලනකොට සමහර විට නොතේරුණා නම් වීඩියෝ එක තව පාරක් මේකේ පළවෙනි පාර නෝට් එක ලියාගෙන දෙවෙනි පාර නෝට් එක සමග ඔයගොල්ලෝ බලන්න මට 100% විශ්වාසයි ඔයගොල්ලන්ට මේ පාඩම තේරෙනවා කියලා. මොකද මම ඒ තරම් සරලවමයි කරේ. එහෙමනම් අද සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවනේ. ඔයගොල්ලන්ගේ වසරවල ඉන්න යාළුවන්ට මගේ link එක යවලා ඒ ළමයින්ටත් ඉගෙන ගන්න දෙන්න. එතකොට ඒ ළමයින්ටත් හොඳට ඔයගොල්ලෝ වගේම ඉගෙනගෙන ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ හොඳ තරගයක් දෙන්න පුළුවන් ඒ ළමයි සමග. ඉතින් අපි සියලු දෙනාම ඉගෙන ගන්න ඕනේ, ආදරය කරන්න ඕනේ අනිත් ළමයින්ට. අපි ළමයින්ට ආදරය කරනවා වගේ සියලු දෙනාම හොඳින් මේවා ඉගෙනගෙන යහපත් පුරවැසියන් වෙන්න ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් මගේ YouTube channel එක subscribe කරන්න අමතක වෙච්ච අය ඉන්නවා නම් තාමත් එයාට subscribe කරන මෙන් ඉල්ලා සිටිමින් මම ඔයගොල්ලන්ගෙන් අද දවසේ සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ගෙදරටම වෙලා ඉන්න ඊ타මත්ම අවිනිශ්චිතම කාල පරිච්ඡේදයකයි අපි සියලු දෙනා ඔයගොල්ලෝ අපි සියලු දෙනා ගත කරන්නේ. මම මේ වෙනකොට අපේ නිවසට කොටු වෙලා ඉන්නේ. වටේ ගෙවල් බර ගානක නිරෝධායනය වෙනවා ගෙවල් ගණනාවකම. ඉතින් ඊ타මත්ම අවිනිශ්චිතයි. අපි ඊ타මත්ම පරිස්සම් වෙන්න ඕනේ. අපිත් දැන් මැදි වෙලා ඉන්නේ. යම් අපේ නිවස මැදි වෙලා ඉන්නේ දැන් වටේ ගෙවල් ගණනාවකම කොවිඩ් ආසාදනය වෙලා තියෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ළඟදීම නැවතත් වීඩියෝකින් ඔයගොල්ලොත් එක්කලා මුණ ගැහෙන්න. එහෙමනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.